බං classification ඊළඟට කතා කරන්න යන්න බං classification of membrane processes. ඒ කියන්නේ membrane processes කොහොමද classify කරන්න කියලා. Classification of membrane processes. Membrane processes කොහොමද classify කරන්න කියලා. මේ membrane processes classify කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි size range of materials. ඒ කියන්නේ ෆිල්ටර් කරන particles වල size එක අනුව මේක membrane process classify කරන්න පුළුවන්. ඒ කියන්නේ size range of material. ඒ කියන්නේ ෆිල්ටර් කරන material එකේ size එක අනුව මේ process membrane processes වර්ග කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි බං driving force එක. driving force එක අනුව membrane processes classify කරන්න පුළුවන්. driving force එක කියලා කියන්නේ බං මේක යන්නේ pressure grade කියන්නේ pressure මොකද්ද පීඩන අනුක්‍රමණයකින්ද කරන්ට් එකේ අනුක්‍රමණයකින්ද concentration එකේ driving force එක කියලා කියන්නේ මේක pressure එකේ අනුක්‍රමණයකින්ද මේක පෙරෙන්නේ එහෙම නැත්නම් electrical දෙපැත්තේ ධන ඍණ මාරු වෙන හින්දාද නැත්නම් concentration එක වැඩි තැන ඉඳන් අඩු තැනට යන හින්දාද ඒක තමයි මම මේ driving force එක කියලා කියන්නේ. ඒ කියන්නේ මේ material එක පෙරෙන්න එක්කෝ උවමනා වෙන්නේ pressure difference එකක්ද electrical මේකක්ද එහෙම නැති වුණොත් concentration difference එකක්ද කියන එකෙන් තමයි මචං මේ driving force එක කියලා කියන්නේ. එතකොට මේක ගත්ත හැකි බං අපිට process තියෙනවා පළවෙනි process එක තමයි micro filtration. හරිද? පළවෙනි process එක තමයි micro filtration. දෙවෙනි process එක තමයි ultra filtration. තුන්වෙනි process එක තමයි බං reverse osmosis. හතරවෙනි process එක nano filtration. nano filtration එක මේ reverse osmosis එකයි nano filtration එකයි දෙකම එක සමාන විදිහට තමයි යන්නේ. ඒකින්ද මේ nano filtration එක ගැන අපි විතර ලොකු විස්තරයක් කරන්න නෑ reverse osmosis එකම වගේද කියන්නේ. ඒ හා සමාන size range එතකොට මේ driving force එකත් ඔක්කොම එහෙම එකයි මේ nano filtration වල. ඊළඟට තියෙන්නේ පස්වෙනි එක electrodialysis. හයවෙනි එක තමයි බං dialysis. මේ electrodialysis electrodialysis දෙකත් එක හා සමාන විදිහටම තමයි යන්නේ. ඒක driving force එක concentration gradient size range එකත් ඒ හා සමානයි. මේකෙදි දැන් අපි ගත්තා process එක. දැන් මේක අපි වගුවක් විදිහට ගත්තොත් process එක ඊළඟට driving force එක size range එක මේක මොනකටද භාවිත ඒ කියන්නේ මොකද්ද මේකට කියන්නේ මේ මොනකටද භාවිතා කරන්න කියලා මේක ගැන කතා කරනවා. ඒක ඉංග්‍රීසි වචනේ මට එන්නේ නැහැ. පළවෙනි එක micro filtration. micro filtration වල driving force එක තමයි බං pressure gradient. ඒ කියන්නේ පීඩන අනුක්‍රමණයක් යටතේදී තමයි මේක ක්‍රියා කරන්නේ. එතකොට මේකේ size range එක තමයි 10 ඉඳන් 0.0
0.5ක් වෙනකම් මයික්‍රෝමීටර් මේක ප්‍රයෝජනයට ගන්න බං small particles filter කරන්න small particles ඊට පස්සේ microbial cells large colloids ඊළඟ එක අපි කතා කරොත් ultrafiltration එක ගැන ultrafiltration එකේදී ඒකෙත් driving force එක වෙන්නේ pressure gradient එකම මේකේ size එක තමයි වෙනස් වෙන්නේ එතකොට මේකෙදී නැනෝමීටර් එකේ ඉඳන් එකට වඩා වැඩි particles හා 0.05 මයික්‍රෝමීටර් වලට වඩා sorry මේ මයික්‍රෝමීටර් 0.05ට වඩා වැඩි particles හරි නැනෝමීටර් එකකට වඩා අඩු particles තමයි ultrafiltration එකේදී filter කරන්නේ. එතකොට මේකෙදි filter කරන ඒවා තමයි emulsions. එතකොට colloids මේකෙදි large colloids filter කරා මේකෙදි ඊටදී පොඩි colloids filter කරනවා. සහ මේකෙදි කරන්නේ proteins උත් filter කරනවා. මේ ultrafiltration එකේදී proteins උත් filter කරනවා. ඊට පස්සේ අපි කතා කරොත් reverse osmosis එක ගැන. reverse osmosis දෙකේදී කරන්නේ ඒ කියන්නේ driving force එක pressure gradient වයි. pressure gradient size range එක ඇවිල්ලා නැනෝමීටර් 5ට වඩා අඩු particles. ඒ කියන්නේ නැනෝමීටර්ස් 5ට වඩා අඩු particles filter කරන්නේ reverse osmosis එකෙන්. එතකොට මේකෙන් filter කරන්නේ dissolved salt organic particles. එතකොට electrodialysis එකේදී මේකෙදි driving force එක වෙන්නේ electrical gradient. මේකෙදිත් බං size range එක තමයි nanometers 5ට වඩා අඩු particles. මේකෙන් කරන්නේ dissolved salt salts filter කරන එක. ඊට පස්සේ dialysis වලදී කතා කරොත් මේකෙදි driving force එක තමයි concentration gradient. ඒ කියන්නේ වැඩි concentration එකේ ඉඳන් අඩු concentration එකට filter කරන එක තමයි මේ dialysis වලදී කරන්නේ. මේකෙත් size range එක ඇවිල්ලා නැනෝමීටර් 5ට වඩා අඩු particles තමයි මේ filter කරන්නේ. මේකෙදි තමයි මේ dialysis වලදී තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ බං අර වකුගඩු අක්‍රිය වෙලා තියෙන රෝගියෙක්ගේ ලේ මාරු කරන්නේ කියන්නේ ලේ filter කරන්නේ මෙන්න මේ dialysis කියන process එකේ. මේ dialysis කියන process එක තමයි ගොඩක් වෙලාවට industry එකේදී ගොඩාක් වෙලාවට මේ ඔය blood එහෙම මාරු කරද්දී ගන්නේ මේ dialysis process එකේදී dialysis process එක කරලා එකපාරයි කරන්න පුළුවන් මේ filter එකකින්. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන filter එකකින් එක සැරේ filter කරන්න ඕනේ. ඒ තරම් පොඩි මේක ඇතුලේ තියෙන filter මේ filter වෙන ප්‍රමාණය ඉතා කුඩායි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ එතකොට ගොඩක් ඒවා රැඳෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ ඊළඟ මේ වෙන කෙනෙක්ට මේ dialysis process එක වෙන ලෙඩෙක්ට මේවා කරනකොට එතකොට මේක blood dialysis.
blood dialysis හරි බම් මේ ඒ ටික තේරෙනවන්නේ ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ පළවෙනි එක microfiltration කවුද මේ සිටි ඔව් අරකේ මේ අර නැනෝ ෆිල්ට්‍රේෂන් වලට විශේෂ එකක් නැද්ද අරකේ අර වගේ නෑ නැනෝ ෆිල්ට්‍රේෂන් එකත් මේ ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එකමයි. ඒ කියන්නේ මේ රිවර්ස් ඔස්මොසිස් එක වගේ නෙමෙයි. හරි හරි එල ඒකත් මම හිතන්නේ මේ ඔව් සිමිලර් ටු රිවර්ස් ඔස්මොසිස් කියන්නේ මේ ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් එකමයි නැනෝ ෆිල්ට්‍රේෂන් එක. microfiltration එකේදී බං ඒ කියන්නේ මේ microfiltration size range එක අපි කතා කරා මයික්‍රෝමීටර් 10 ඉඳන් 0.05 මයික්‍රෝමීටර්ස් පළවෙනි පොයින්ට් එක මේක මේ size range එක මේකේ මෙන්න මේ ෆිල්ටර් ඒ කියන්නේ මයික්‍රෝෆිල්ට්‍රේෂන් එකේදී ෆිල්ටර් මෙම්බ්‍රේන්ස් ඒ කියන්නේ මයික්‍රෝෆිල්ට්‍රේෂන් එකේදී භාවිතා කරන මෙම්බ්‍රේන්ස් ඉතා තුනී පොලිමර් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙම්බ්‍රේන්ස් made with thin polymer. thin polymer. මේකෙදි මම විශේෂයෙන් දැනගන්න ඕනි මෙන්න මේ මයික්‍රෝෆිල්ට්‍රේෂන් වලදී membrane structure එක uniform. ඒ කියන්නේ එකම විදිහට තමයි මේ membrane structure එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක කියලා ගත්තොත් membrane එක මේක නම් මේකේ හැම තැනම එකම විදිහයි. ඒ කියන්නේ uniform structure එකකට තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකුත් නෑ පොඩිත් නෑ එකම ගානට තමයි මම අදින එක පොඩ්ඩක් වෙනස් වෙයි. ඒ වුණාට දැනගන්න ඕනි බං ඔක්කොම එකම ගානට තමයි තියෙන්නේ. ඒ කියන්නේ uniform structure. මේකෙදි මයික්‍රෝෆිල්ට්‍රේෂන් වලදී විතරයි බම් මේ යුනිෆෝම් ස්ට්‍රක්චර් එක තියෙන්නේ. අනිත් ෆිල්ට්‍රේෂන් ප්‍රොසෙස් වලදී වෙන වෙන ස්ට්‍රක්චර් වලට ගත්ත හැකි. ඒ වගේ යුනිෆෝම් ස්ට්‍රක්චර් තියෙනවා. හැබැයි මයික්‍රෝෆිල්ට්‍රේෂන් එකේදී වෙන ස්ට්‍රක්චර් ඒවා මොකුත් නැහැ. තියෙන්නේ යුනිෆෝම් ස්ට්‍රක්චර්ඩ් මෙම්බ්‍රේන් විතරයි. මේකෙදි අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් බං ෆ්ලක්ස් එකයි දැන් මේක ඩ්‍රයිවිං ෆෝස් එක ප්‍රෙෂර් ග්‍රේඩියන්ට් නේ. එතකොට මේක අපි සම්බන්ධයක් ගන්න පුළුවන් ෆ්ලක්ස් versus applied pressure කියලා. මෙන්න මේක අතර තියෙන සම්බන්ධය තමයි ඒ කියන්නේ ෆ්ලක්ස් කියලා කියන්නේ permeation rate එකනේ. permeation rate එක කියලා කියන්නේ ෆීඩ් එකට මේ පෙරෙන ශීඝ්‍රතාවය. පෙරෙන ශීඝ්‍රතාවය අපිට ගන්න පුළුවන් applied pressure එකත් එක්ක සම්බන්ධයක්. ඒ කියන්නේ මේ පෙරෙන ශීඝ්‍රතාවය ෆ්ලක්ස් කියලා ගත්තොත් ෆ්ලක්ස් කියන්නේ J කියලා ගත්තොත් J කියන එක directly proportional. ඒ කියන්නේ අනුලෝමව සමානුපාතිකයි pressure driven. ඒ කියන්නේ applied pressure delta P වලට අනුලෝමව සමානුපාතිකයි. මේකට කියනවා Darcy's law. Darcy's law. එතකොට J කියන එක සමාන වෙනවා K dot delta P. K කියලා කියන්නේ බං permeability constant. Permeability constant. හරිද? මේක තේරෙනවනේ. එතකොට මේකෙදි බං අපිට මේක වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් බං. එතකොට අපිට මේක වඩාත් පැහැදිලි කරගත්ත හැකි ප්‍රස්ථාරයක් ඇඳලා
ප්‍රස්ථාරය යන්දොත් ඒ කියන්නේ J versus delta P වලට ප්‍රස්ථාරය යන්දොත් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ගත්තා කියන්නට. මේක delta P මේක J කියලා ගත්තොත් අපිට ප්‍රස්ථාරය අඳින්න පුළුවන් බං මේක අනුලෝම සමානුපාතිකයි කියලා කිව්වනේ. එතකොට මෙහෙම ගත්ත හැකි ප්‍රස්ථාරේ හරිද? නමුත් මේකේ විශේෂත්වයක් තමයි බං මෙන්න මේ විදිහට අනුලෝම සමානුපාතික වෙන්නේ pure water වලට වගේ. ඒ වගේ සොලියුෂන් වලට තමයි මේක අනුලෝම සමානුපාතික වෙන්නේ. එහෙම නැතුව අනිත් සොලියුෂන් වලට මේක ඔහොම ගිහිල්ලා මැදකදී ඔන්නෝම කැඩිලා නියත අගයකට එනවා. මේ අනිත් සොලියුෂන් වලට. හරිද? මෙන්න මේක තමයි මේකේ තියෙන අතර තියෙන සම්බන්ධය. දැන් මේක ගැන අපි කතා කරොත් J and delta P has linear relationship. මේකේ J කියන්නේ ෆ්ලක්ස් එකයි ප්‍රෙෂර් ඩ්‍රිවන් එකයි sorry delta P අතර තියෙන්නේ linear relationship එක. මේකෙදි අපි දැනගන්න ඕනේ මෙන්න මේ delta P අඩුයිනේ මේ හරියේදී. දැන් මේ හරියේදී delta P මොකද වෙලා තියෙන්නේ? delta P අඩුයි. මේ මෙතන අපි ගත්තොත් delta P 1 කියලා මෙතන ගත්තොත් delta P 2 කියලා delta P 2 විශාලයිනේ delta P 1ට වඩා. හරිද? delta P 1 කුඩයිනේ එතකොට. delta P ඒක නිසා අපිට ගන්න පුළුවන් delta P කුඩා අවස්ථාවේදී delta P කියන එක කුඩා නම් ඒක ඩාසිස් ලෝ එක ඔබේ කරනවා. ඒ කියන්නේ ඩාසිස් ලෝ එක පිළිපදිනවා. ඔබේ ඩාසිස් ලෝ. එතකොට delta P එක වැඩි නම් not obey. ඒ කියන්නේ ඩාසි ලෝ එක පිළිපදින්නේ නැහැ. හරිද? මේකෙදි තියෙන ප්‍රධානම ගැටලුව තමයි බං membrane එක මත solid accumulation rate එක solid accumulation වෙන්න මෙන්න මේ permeation rate එක එන්න පහතට වැටෙනවා. ඒ කියන්නේ main problem එක තමයි එතකොට මොකක්ද කියන්නේ මෙතන membrane එක මත solid accumulation වෙන්න. ඒ කියන්නේ membrane එක මත solid accumulation එක වෙනකොට මොකද වෙන්නේ? thickness එක වැඩි වෙනවා. එතකොට thickness එක වැඩි වුණාම filter වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. filter වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා කියන්නේ J අඩු වෙනවා. ඔව්. මේ අතන බං මේ ඩෙල්ටා P1 අඩු වෙද්දී ඔබේ ඩාසිලෝ ඊට පස්සේ ඩෙල්ටා P2 වැඩි වෙද්දිද නොට් ඔබේ නෑ ඩෙල්ටා P නේ 2 නෙවෙයි මේ කියන්නේ මේ ඩෙල්ටා P එක අඩු වෙද්දී ඩාසිලෝ එක ඔබේ කරනවා. මේක මේ ඩෙල්ටා P2 කියලා ගත්තට මම මෙතන මේ තිබ්බ හින්දා හරි ප්‍රධාන ගැටලුව තමයි බං permeation rate. ඒ කියන්නේ J flux එක අඩු වෙද්දී sorry මේ accumulation rate එක වැඩි වෙන්න accumulation rate එක වැඩි වෙන්න J අඩු වෙනවා. ඒ කියන්නේ permeation rate එක අඩු වෙනවා. මේ accumulation rate එක වැඩි වෙන්න J අඩු වෙන නිසා අපිට පුළුවන් constant rate එකක් පවත්වා ගන්න නම් අපිට පුළුවන්
මෙන්න මේ මෙම්බ්‍රේන් එක අතර තියෙන ප්‍රෙෂර් ඩිෆරන්ස් එක වැඩි කරන්න. ඒ කියන්නේ ඩෙල්ටා V වැඩි කරන්න. මේකෙදි කියන්නේ බං J අඩු වෙන දැන් ප්‍රධාන ප්‍රොබ්ලම් එක කියුවේ අපි කියලා ගත්තේ ඇකියුමුලේෂන් රේට් එක වැඩි වෙන්න. ඒ කියන්නේ ෆීඩ් එක එන්න එන්න ඇකියුමුලේට් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඇකියුමුලේට් වෙන ප්‍රමාණය වැඩි වෙනොත් permeation rate එක කියන්නේ J flux එක අඩු වෙනවා. flux එක අඩු වෙන්නේ නැති වෙන්න constant rate එක තියාගන්න නම් අපිට මේ flux එක maintain කරගන්න පුළුවන් නම් constant rate එක maintain කරගන්න නම් අපි delta P ඒ කියන්නේ pressure difference එක membrane එක අතර තියෙන ඒ කියන්නේ membrane එක උඩයි යටයි තියෙන pressure difference එක වැඩි කරනවා. එතකොට pressure difference එක වැඩි කරාම විශාල ප්‍රෙෂර් එකකින් ඉඳන් කුඩා ප්‍රෙෂර් එකකට යනකොට permeation rate එක ඉබේටම වැඩි වෙනවා. ඒ කියන්නේ flux එක ඉබේටම වැඩි වෙනවා. මේ වගේ එක අපිට ආවොත් ඒක තමයි කරන්න තියෙන එකම විසඳුම. එතකොට අපි ගත්තොත් to maintain constant J කියන්නේ flux එක increase delta P between the membrane. හරිද බං? ඒ ටික තේරෙනවනේ. තේරෙන්නේ නැති තැනක් හරි පේන්නේ නැත්නම් හරි මොන හරි තිබ්බොත් අහනවා. මේකෙදි අපිට කරන්න පුළුවන් බං තව පොයින්ට් එකක් තමයි මෙන්න මේ මයික්‍රෝ ෆිල්ටරේෂන් වලදී අපිට මේ මෙම්බ්‍රේන් එක රිප්ලේස් නොකර මේ මෙම්බ්‍රේන් එක ක්ලීන් කර තව භාවිතා කරන්න පුළුවන්. මොකද කියනවා නම් ඒක යුනිෆෝම් ස්ට්‍රක්චර් එකකට හැදිලා තියෙන හින්දා. හරිද? එතකොට අපිට එහෙම ගත්ත හැකියි. පොඩ්ඩක් හිටපන්. ලස්සිත් චුට්ටක් රෙකෝඩ් ස්ටොප් කරමු.